අපි බැලුවා පරිච්ඡේදයේ දෙවෙනි කොටසට අපි යමු කියලා. ආමේන්. අද මම පොර දෙවෙනි කොටසට ගෙනියන්නේ. ආමේන්. හලෙලූයා. මම පොගෙනියන්න යනවා දෙවෙනි මාසික සභාව ගැන. අද මට මහත් විපාසාවක් තියෙනවා දෙවෙනි මාසෙ මගේ සිතට දාපු සභාව කොයි ආකාරයේ සිටිය යුතුද කියලා. ආමේන්. හලෙලූයා. අද අපි කතා කරන්න යනවා සභාව ගැන. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ උන්වහන්සේ පෞකාරයෙන් ගලවන්න. ආමේන්. පාපී ශාපේ මරණේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන් ගලවන්නේ උන්වහන්සේ ආවේ. උන්වහන්සේ ඇවිල්ලා මිනිසයන්ට යේසුස් වහන්සේව පිළිගන්න අයට දුන්නේ එකම දේ තමයි ආලෝකය. ආමේන්. තමාගේ ජීවිතයේ ඇතුලේ තියෙන අන්ධකාරය ඉවත් කරගන්න ආලෝකය. ආමේන්. ඒ කියන්නේ මොනවද? අන්ධකාරව තියෙන ස්ථානයකට ආලෝකය ආවම ඒ අඳුර නැති වෙලා යනවා. ඒ වගේ සාතන් නැමැති අන්ධකාරය අපි ඇගේ හැම කෙනෙකුගේ ජීවිත අල්ලගෙන සදාකාලික නිරේට යන තියෙද්දි යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට පුංචි එළිය අපේ ජීවිතයට දාලා දුන්නා. මුළු ශරීරෙම ආලෝකෙ වෙන්න. ඒක තමයි ගැලවීම. ආමේන්. මේ ආලෝකය අපේ ජීවිතය තුළ පත් වෙද්දී මේ ගැලවීම අයිති කියලා අපි දැනගද්දී සතුරා දාලා තියෙන හැම කඩුල්ලකටම එළිය වැටෙන්න යනවා. උන් දාලා තියෙන හැම ස්ථානයකටම එළිය එන්න යනවා. එළිය එන්න. මොකද වෙන්නේ? ඒ කරවල දැන් නැති වෙලා යනවා. අපේ ජීවිතවල තියෙන සියලුම අඳුරු දැන් එළිය කරන්න ඔබේ ජීවිතේ ගැලවීම ස්ථිර කරගන්න. ආමේන්. ඒ ගැලවීම නැත්තම් ඒ අන්ධකාරයේ බැඳි ඒ කුඩාවන් ඒවල රැඳී තියෙනවා. ඒකට ආලෝකය දෙන්න නම් ඔබේ ගැලවීමේ නැමැති ආලෝකය ඔබේ ජීවිතයට ස්ථිර කරගන්න. ආමේන්. හලෙලූයා. අපි බොහෝ අවස්ථාවල අපි යන්නේ ඒ සංස පිටියරගෙන අපේ ජීවිතේ දාලා දිනවා. මම කියන කෙනා තීරණය යේසුස් වහන්සේ පිළිගත්තම සදාකාලික නුවරට යන්න පුළුවන් කියලා. වැරදි. යේසුස් වහන්සේ හැම කෙනෙකුටම පිළිගන්න අවස්ථාව දීලා තියෙනවා. ආමේන්. කිසිම කෙනෙකුට අඩුවක් නැතුව දීලා තියෙනවා සදාකාලික ජීවිතයට ඇතුළත් වෙන්න. ඔබ මම හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ අභ්‍යස රැඳී බලා සිටින්න ඕන සදාකාලික නුවරට. ආමේන්. දවසේ ඔබට යමක් කතා කරන්නට යනවා. අපි හැම කෙනෙක්ම පසුබිමේ බාධාවල් ඉවත් කරමින් ස්වාමීන් වහන්සේගේ වචනේ විවට යනවා. අපි පෙරගම හැම කෙනෙක්ම මගේ සුභාරංචියේ පස්වෙනි පදේ මතේ සුභාරංචි පස්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. ආමේන්. එසේම මිනිසයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. ආමේන්. අද බොහෝ දෙනෙකුට ස්වාමීන් වහන්සේව හඳුනගෙන ආමේන් යහපත් ක්‍රියාවල් පෙන්වන්න බැරි විදියට අපේ ජීවිතය තද කරලා තියලා තියෙනවා. ආමේන්. යහපත් ක්‍රියාවල් කරන්න බැරි විදියට අපිව තද කරලා තියෙනවා. හිතුනේකට ඕන එකම ඉලක්කය තමයි යහපත් ක්‍රියාවල් අපේ ජීවිත වලින් එළියට එන්න. ආමේන්. හලෙලූයා. කීදෙනෙක් ජීවිතේ යහපත් ක්‍රියාවල් තියෙනවද? ඔබට කියන්න පුළුවන්ද ඔබගේ ජීවිතේ යහපත් ක්‍රියාවල් තියෙනවා කියලා?
යේසුස් වහන්සේ දන්න යහපත් ක්‍රියාවල් තියනවාද? යේසුස් වහන්සේ නොදන්න යහපත් ක්‍රියාවල් තියනවාද? හලෙලූයා. යේසුස් වහන්සේ දන්න යහපත් ක්‍රියාවල් සහ යේසුස් වහන්සේ නොදන්න යහපත් ක්‍රියාවල් අපි ළඟ තියෙනවා. අපි සමහරක් වෙලාවට යේසුස් වහන්සේ දන්න යහපත් ක්‍රියාවල් අපි ළඟ තියෙනවා. යේසුස් වහන්සේ නොදන්න යහපත් ක්‍රියාවල් අපි ළඟ තියෙනවා. මොනවද? ඒ මානසික ක්‍රියා. අපිට යහපත් තියෙනවා. ආමේන්. අපිට යහපත් මේ මානසික ක්‍රියාවල්. ස්වාමීන් වහන්සේ දන්න යහපත් ක්‍රියාවල් තමයි අපි හඳුනා ගන්න ඕන ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතයට වෙන්න. ආමේන්. දිනපතා දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙන්න. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආලෝකය අප තුළින් තව කෙනෙක්ගේ ජීවිතවලට බබලන්න ඕන. ආමේන්. කී දෙනෙක් විශ්වාසවන්ත වෙනවද දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ තව කෙනෙකුට ආලෝකයයි කිය. කවදද ගියේ? ඔබ ළඟ ඉන්න කෙනාට ගියාද? ඔබගේ නෝනට ගියාද? ඔබගේ මහත්යට ගියාද? ඔබේ සහෝදර සහෝදරයන්ට ආලෝකය බැබළුණාද? ආමේන්. ඔබගේ නැන්ද මාමට ඒක බැබළුණාද? හලෙලූයා. සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට නැත්නම් ඔබ ළඟ ඉන්න ඔබගේ සහෝදර සහෝදරියන්ට මේක බැබළුණාද? ස්වාමීන් වහන්සේ කියන්නේ මෙතන මොනවද? අපිට උන්වහන්සේ සිහිනුවණින් කතා කරනවා. නුඹලාගේ යහපත් ක්‍රියා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරවය පිණිස ආමේන්. නුඹලාගේ ආලෝකයේ ඔවුන් ඉදිරියේ බැබලෙන්න ඕන. ඕනම කෙනෙක් ඉදිරියේ ඔබගේ ආලෝකයේ බැබලෙන්න ඕන. ස්වාමීන් වහන්සේ ඔබව යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ ගැලුම්කාරය හැටියට දුන්නේ තව කෙනෙකුට ඒ ආලෝකය දෙන්න. ආමේන්. හලෙලූයා. දැන් අපේ ජීවිතයේ සමහරක් වෙලාවට අපි කියන දේක් තමයි මම කොච්චර කිව්වද පිළිගන්නේ නැහැ මෙයා. කොච්චර කිව්වද මෙයා විශ්වාස කරන්නේ නැහැ. කොච්චර කිව්වද මෙයා යේසුස් වහන්සේ පිළිගන්නේ. කොච්චර කිව්වද වැඩක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ගැලුම්කාරය හැටියට තවම ඉඩ දීලා නැහැ. ඒ ආලෝකයේ බබලන්න තව කෙනෙකුට පෙන්නන්න. ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ. දීලා නැතිකම. සමිනස පිළිගත්තම ඇත්ත. විශ්වාස කරනවා ඒක ඇත්ත. නමුත් තවම ඔබගේ ජීවිතේ ඇරලා දීලා නැහැ ස්වාමීන් වහන්සේට ක්‍රියා කරන්න. ස්වාමීන් වහන්සේ කියන්නේ මොනවද? ඔබව දකින්න කෙනා තව කෙනෙක්ගේ අඳුර නිදහස් කරන්නා වූ කෙනෙක්. ඔබව දකින්න කෙනා තව කෙනෙක්ගේ අඳුර නිදහස් කරන කෙනෙක්. කොහොම ඉදිරියේ බබලාවා. අපේ ජීවිතේ බැබලෙන්න ඕන ආලෝකයේ ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතවල තියලා තියෙනවා. නමුත් අපි පාවිච්චි කරන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. මොකද පාවිච්චි කරන්න බැරි ස්වාමීන් වහන්සේට මොන ජීවිතේ ඉඩ දීලා නැහැ. ආමේන්. මගේ ගැලුම්කාරයට මාව ගලවන්න මම තවම ඉඩ දීලා නැති එකයි තියෙන ප්‍රශ්නේ. තව කෙනෙක් ඉදිරියේ මගේ ආලෝකය බබලන්නේ නැත්තේ. හලෙලූයා. ආමේන්. අපි අපු ස්වාමීන් වහන්සේගේ ඊටාත්ම ඒ ආලෝකයේ ඇති අය උන්වහන්සේ ස්වාමීන් වහන්සේ මොනවද ඒකට කතා කරේ වචනින් අපි බලමු ස්වාමීන් වහන්සේ මොනවද කතා කරේ කියලා. අපි පෙරලගමු දෙක කොරින්ති පොතේ 5:20. ආමේන්. හලෙලූයා. දෙක කොරින්ති 5:20 මොනවද කියන්නේ කියලා. ආමේන්. උන්වහන්සේ කවුද කියන එක මතක් කරලා දෙනවා මෙතන. හලෙලූයා. ස්වාමීන් වහන්සේ කියනවා ඊටාත්ම ඕමනාවෙන් එබැවින් දෙවියන් වහන්සේ අපලවා ඉල්ලුවා නාමේ අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාධිපතියෝ සිට දෙවියන් වහන්සේ හා සමගි වෙයල්ලායයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් දැන් ස්වාමීන් වහන්සේ ඔබව අරගෙන තියන්නේ එසි කෙනෙක් ඇටියට නෙමෙයි. ස්වර්ගයේ පූර්වයේ ඉඳන් උන්වහන්සේ සැලසුම් කරලා තිබුණා යේසුස් වහන්සේ මේ පොළොවට එන්න ප්‍රථමයෙන් යේසුස් වහන්සේ තෝරාගත්තු සෙනඟක් හිටියා ඉස්රායෙල් ස්ටේට් කියලා. ආමේන්.
ඒක යාකෝබ්ගේ ගෙන් පැවතාව ගෝත්‍ර දරුවෝ 12 දෙනාගෙන් මේ ගෝත්‍ර 12ක් හදාගත්ත යේසුස් වහන්සේ. ඕම් කාලේ යන්න පව් කරලා ඕම් ස්වාමීන් වහන්සේගේ දසපනත උන්වහන්සේ කතා කරපු විවස්ථාව උන්වහන්සේ කතා කරපු වචන උන්වහන්සේ අනාගත වත්වරින් ප්‍රොෆෙටවරු වලින් කතා කරපු දේවල් අතහැරලා මොන්ටෝන මාර්ග හදාගත්තා. ස්වාමීන් වහන්සේ කල්පනා කරලා බලලා පූර්වේ තීරණය කළා. මේ ඊශ්‍රායල් කියන සෙනඟට මං කරනකොටගෙන පමණ සදාකාලික නුවරට යන ක්‍රමයක් හදලා දෙනවා. ඒක අනිත් හැම කෙනෙකුටම බෙදලා දෙනවා කියන්නේ. එහෙම තීරණය කරලා ඔබවයි මාවයි අවුරුදු 2000කට ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සිට ඔබව අඹලා ලස්සන කරලා අම්මගේ කුසට එකතු කරලා තියෙනවා. දැන් ඔබ මේ ලෝකෙට බිහිවෙලා කොට ගැලවීම දීලා දෙවියන් වහන්සේ මොනවද ඔබට කියන්නේ නමින්? නුඹලා තානාධිපතිවරු. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබට තානාධිපතිවරු. දැන් ඔබ දන්නවා සාමාන්‍ය විදියට තානාධිපතිවරු. ආමේන්. පාරේ යද්දී. හලෙලූයා. තානාධිපතිවරු පාරේ යද්දී සෙනඟට කතා කරන්න ඔහුට බලය තියෙනවද නැද්ද? ආමේන්. හලෙලූයා. සෙනඟට කතා කරන්න බලය තියෙනවද නැද්ද? තානාධිපති කරයාට තියෙනවා ඕනම පුරුෂයෙකුට ස්ත්‍රියෙකුට ඕන් ඉන්නව විලංගු වලින් ගැලවිලා තානාධිපති කරයා කියන දේ විදියට ජීවිතය ගත කරන්න බලය තියෙන කෙනෙක් තමයි තානාධිපති කරයා කියන්නේ. ආමේන්. උන්වහන්සේ කෝ කැඳවලා තින්නේ ඒ තානාධිපති වැඩේ කරන්න. හලෙලූයා. අද මුගක් අයගේ ආශාව තමයි තානාධිපති තනතුර පැත්තකින් තියලා ආමේන් සභාවට විතරක් යේසුස් වහන්සේගේ දරුවෝ වෙලා ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ සභාව කියන්නේ ස්ථාපිත කරේ දෙවියන් වහන්සේට নমස්කාර කරමින් දෙවියන් වහන්සේගේ තානාධිපතිවරුන්ව මුළු ස්ථානවල වලට අරින්නයි. හලෙලූයා. උන්වහන්සේ මොනවද කියන්නේ? ගෝලිය 12 දෙනෙක් අරගෙන උන් සභාවකට ඇතුළට එකතු කරලා රැස් කරලා ඔවුන් හදලා අස්සක් මුලක් නෑරේ. හලෙලූයා. අද ඔබ උන්වහන්සේ මේ ගැලවීම දීලා තානාධිපති කෙනෙක් හැටියට තියලා තියෙන්නේ මේ රෝමී අස්සක් මුලක් නෑරට කියලා කතා කරන්නේ. ආමේන්. අද බොහෝ අය සභාවට විතරක් තමයි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. එළියේ තානාධිපතියොත් නේ. ආමේන්. අඩුම තරමින් කියනනම් ඔයාගේ තත්ත්වයක්වත් නෑ. මොනවටද ගහලා විසි කරලා දාලා තියෙනා ඕම් කෙනෙක්. පාරේ යන්නේ හැසිරෙන්නේ කතා කරන්නේ ඇවිදින්නේ මොකටවත් නැති කෙනෙක් වගේ. අපි දන්නවනේ මොකටවත් නැති අයට දෙන්න නම ස්ත්‍රිය පක්ෂයටත් නෑ පුරුෂ පක්ෂයටත් නෑ ගමන් කරත්. ආමේන්. කෙලින් හිටගන්න තවම ස්වාමීන් වහන්සේගේ ආලෝකය ඇවිල්ලා නැහැ. සභාවට විතරක් වෙන්න බෑ. යන්වහන්සේ අපව ගත්තේ ඊශ්‍රායල් සෙනඟට කතා කරන්නත් විනාශ වෙලා යන සෙනඟට කතා කරන්නත් විලංගු වල සිර වෙලා ඉන්න උන්ගේ ඔබ බැඳු ලියන්නත් අන්දව කරවෙන්න අයව නිදහස් කරන්නත් සදාකාලික නුවරට යන්න මාර්ගය පෙන්නලා දෙන්නත් තම වරන් තියෙන තානාධිපතියෙක් හැටියට. ආමේන්. සභාවට විතරක් බැච් එකම ගහගෙන තානාධිපතිය කියන්නේ යන්න එපා. ඔබ ළඟ තියෙන තානාධිපතිකම එළියේ බැච් එකම පෙන්නන්න පුරුදු වෙන්න. ආමේන්. ඉතින් මේකට එකම අපිට දෙන්න පුළුවන් උදාහරණය ගෝලිය. ගෝලිය 11 දෙනෙක් හිටියා. 12 වෙනියට යුද්ධස් නැති වුණාට පස්සේ ආමේන් කවුද තෝරගත්තේ? පාවුල් තුමාව. ආමේන්. 12ට එක්කෙනෙක් තෝරගත්ත හරි. ආමේන්. අපි දන්නවා පස්සට දාලා එක්කෙනෙක් තෝරගත්තා. නමුත් උන්වහන්සේ ආත්මිකව තෝරගත්තා පාවුල්. බදන්නවද යුරෝපයේ ආමේන් යුරෝපයේ කියනව අන්‍ය ජාතික
ප්‍රදේශයට කතා කරන්න පාවිච්චි කරපු එකම කෙනා පවුල් තුමා. මකදෝනිය, පිලිප්පි, මේ වගේ යුරෝපීය රටවල් වලට කතා කරන්න ස්වාමීන් වහන්සේ අරගෙන ගියා පවුල් තුමාව. පවුල් තුමා ගිහිල්ලා පුදුමා ලකුණු කරන්න ගත්තා. ඔහු ස්වාමීන් වහන්සේගේ තානාධිපතියෙක් හැටියට පෙන්නලා දුන්නා. හලෙලුයා. ඒ වගේම ගෝලියෝ 12 දිනකින් ඉන්දියාව වෙනකන් තානාධිපති කෙනෙක් හැටියට කතා කරමින් ගිය කවුද? කවුද තානාධිපති කෙනෙක් හැටියට කතා කරගෙන ගිහිල්ලා? තෝමස් දෙවියන් වහන්සේගේ තානාධිපති කෙනෙක් හැටියට කතා කරන්න ගත්තා. ආමේන්. ඔබ ස්වාමීන් වහන්සේ අරගෙන යද්දී ඔබ කවුරු හැටියට කතා කරන්නේ? පුතාට වැඩ කරන තැන අයට, ඔබගේ නෝනට, ඔබගේ මහත්තයාට, ඔබගේ අම්මා තාත්තට, නෑදෑයන්ට, මිතුරන්ට කවදද ඔබ තානාධිපතියෙක් හැටියට ප්‍රකාශ වුණේ යේසුස් වහන්සේගේ නාමයෙන්? ඔබ වැඩ කරන තැනට බයද? ඔබගේ අම්මා තාත්තට බයද? කිගුරු යුතුයමයි. ආමෙන්. පුතාට කිගුරු යුතුයමයි. ආමෙන්. නැන්ද මාමට අනිවාර්යයි. ආමෙන් කීකරු වෙන්න. වුණ ඔබට යහපත් දී කියයි. හැබැයි අයහපත් දී පෙන්නනවා නම් ඔබගේ තානාධිපති බැච් එක පෙන්නන්න. ආමෙන්. තානාධිපතියගේ තියෙන බැච් එක පෙන්නන්න මට මේ දේවල් සුදුසුකම් තියෙනවා. ඒ සංස්කෘතිය තියෙන නිසා. අද බැච් ඔක්කොම මම හිතනවා කම්මලට දාලා කලලා වෙන බැච් හදාගෙන තියෙන්නේ කාගෙද? යේසුස් වහන්සේගේ දරුවෝ. ආමේන්. යේසුස් වහන්සේ පිළිගත්තු ඉස්සර හැම සෙනඟ ඔවුන්ට දුන්නු නියමය අනුව ඔවුන්ගේ බෙල්ල කපලා දාන්න තරමට ඔවුන් නිර්භීත හිටියා. ආමේන්. ඔවුන් බයක් නැහැ, ණයක් නැහැ. ණයකාරයෙක් විදිහට යේසුස් වහන්සේට විතරයි. යේසුස් වහන්සේ දැනගත්තා මගේ ණය උන්වහන්සේ ගෙවලා ඉවරයි. ආමේන්. මම මේ ණය පියවන්න නම් මේ පොළවේ යේසුස් වහන්සේට මම යන්න ඕනේ. ඔබගේ ණය ස්වාමීන් වහන්සේ ගෙවලා ඉවරද? ඔබ හැම කෙනෙක්ගේම අර නිරේ ණය ගෙවලා ඉවරද? කීදු විශ්වාසය තියනද ස්වාමීන් වහන්සේ ඔබගේ පාපය ශාපය මරණ ඉවත් කරලා තියෙන්නේ කියලා? ආමේන්. පුංචි ළමයි හිමි අනේ කියන ඔබ හිතන්න එපා. ඔබ දෙයන්සේ වචනේ යොමු කරන්න. මේ පාපේ බැච් ඉවර නම් ඒ බැච් එක ගහගන්න. ශාපේ බැච් ඉවර නම් ගහගන්න. තානාධිපතිය තියෙනවා බැච් එක. ආමේන්. මරණේ බැච් ඉවර නම් පෙන්නන්න මම මැරිලා ජීවත් වෙලා ඉන්නේ. දැන් මම මරණයට බය නැහැ කියලා. හalleluya. වසංගතය ආවත්, රෝගී ආවත්, සෝදිසිකිරින් ආවත්, පීඩාව ආවත්, කඩුව ආමේන්. ආවත් මොන ක්‍රමයාවත් යේසුස් වහන්සේ මට දුන්නා වූ ගැලවීමේ නැමැති ප්‍රේමී කිසි කෙනෙකුට මාව වෙන් කරන්න බෑ. ආමේන්. අද බොහෝ අය බයයි මේ බැච් එක පාවිච්චි කරන්න. ඇයි? අපේ බැච් එක ගැලවිලා කියලා. හalleluya. ඔබ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ කෙටින් පුරුදු ස්වාමීන් වහන්සේ මොනවද කරේ? කාලයක් යද්දී උන්වහන්සේට මොනවා වුණා? දෙවියන් වහන්සේගේ මහත් ඉලක්කය පෙන්වයි. ආමේන්. ස්වාමීන් වහන්සේ තෝරගත්ත එකමත්ම ලස්සන දෙයක්. උන්වහන්සේ ගමන් මාර්ගයේ යද්දී උන්වහන්සේට හමුණා එක මිනිස්සෙක් මේ පෞකාරේ නම් මිනිස්සෙක් මේ මිනිස්සේ ඇවිල්ලා මේ බොහෝ සල්ලි තිබුණු මහ බලවන්තයෙක් නෝ මිනිසෙන් කඩාවදා ගත්තේ මහා ඒක සිංහලෙන් කියනවා නම් කැත විදියට. ආමේන්. ඒ කියන්නේ කෙනෙක් දිහා බලලා යාළඟ නැහැ කියලා දැනකම යාගේ හිතම් පවා ගත්තා සල්ලි වලට හරියන්න. හරි ඔයගොල්ලෝ කියනවා නම් දීපල මොනවත් තා වස්තුන් ඊව පවා ගත්තා දෙන්න තියෙනකොට. ඒ වගේ පුර විදියට වරුදු මිනිහෙක් හිටියා යේසුස් වහන්සේ කාලේ. ඔහු තමයි සකියුස්. හalleluya. මේ සකියුස්ට වුණා මේ මිනිසයාට අනුකම්පා කරන, ප්‍රේම කරන, මිනිසෙන් දෙස මෙච්චර කරුණාවෙන් බලන
මේ ආශිර්වාද කරන කවුද මේ මිනිස්සයා කියලා බලන්න. ඔහු යති ඔහු සැබවින්ම ඔහු කොට මිනිස්සේ අපි අතික ගහකට ගියා ඉස්රායල් ගියා. ආමෙන්. ආමෙන්. තාම තියෙන මේ අතික ගහ. හලෙලුයා. මේ අතික ගහට තොරණ පොඩි හිමුට නගින්න පුළුවන්. ඒ සාමාන්‍ය දෙයක්. නමුත් මොහු කොටව හිටියා ඒ නිසා උඩ නැග ගන්න බැරුව ගියා. යේසුස්ව බලා ගන්න. ඒ නිසා මු තම තුන්වනාවෙන් නැග්ග කවුද මේ මිනිස්සයා කියලා දැක ගන්න. ආමෙන්. ඔහු ගියා. ඔහු ගිහලා ගහට නැගලිද්දි යේසුස්වන්සට මොනවා මේ සකියුස් බලන්න. සකියුස්ගේ ජීවිතයට යේසුස්වන්ස මුණ ගැසලා දෙන්නේ. ඔහු තමත් නුඹනාවේ සකියුස් ඉස්සබලන්ට තීරණය කරා. සකියුස් බලාගෙන ඉද්දී මේ කවුද මේ තැනත්තා කියලා යේසුස් වහන්සේ උන්ට කතා කරලා කිව්වා සකියුස්. උන්වහන්සේ ඔබගේ නමින් කතා කරන්න ගත්තා. ආමෙන්. කීදෙන උන්වහන්සේගේ නමින් ඔබගේ නමින් දෙවියන්වහන්සේ කතා කරනවද? හලෙලුයා. ආමෙන්. උන්වහන්සේ සකියුස්ට කතා කරලා කිව්වා සකියුස් මම ආසයි ඔයාගේ ගෙදරට එන්න. ආමෙන්. කවුරුත් කැමති නෑ සකියුස්ගේ ගෙදරටවත් යන්න. ඒ ගියොත් ඇහක් නැතු යනවා. ආමෙන්. හලෙලුයා. ගියොත් මොන හරි නැති වෙනවා. ඒ කියන්නේ මුළු ගමටම පොඩි කාර්යයක් නෑ. ආමෙන්. අපි ළඟින් ගියොත් ඇහක් නැහැ කියන්නේ. ඒ වගේ අපි මිනිහා මේ මිනිස්සෙත් එක ගියා නම් මිනිහා මොනවා හරි අපේ කඩා ගන්නවා එච්චර නායකාරයෝ මිනිහට. ඒ වගේ උපක්‍රමයක් තිබුණු මිනිස්සෙක් තමයි කපටි කෛරාට ආමෙන් හැම වැඩකින්ම දන්න කෙනෙක්. කවුරු වගේද? ඔබයි මමයි වගේ. ආමෙන්. ඒ වගේ කපටියන් තියෙන දන්න සෙල්ලම් ඔක්කොම දාලා ආමෙන් දෙන්න පුළුවන් දුලි ඔක්කොම හදලා වෙද මහත්තයාට දෙන්න බැරි ලොකුම බෙහෙත් පොණාය තමයි අපි. නේද? ඒ වගේ කෙනෙක් තමයි සකියුස්. සකියුස් යන්න ගියා. මොනවද? යේසුස් වහන්සේ සකියුස් එක්ක යන්න ගියා ගෙදරට. ඔව් යද්දී උඩ දැනෙන්නේ මොනවද? මේ ලෝකීන හොඳම දානාධිපතියා මාත් එක්ක යනවා කියලා. මේ ලෝකීන හොඳම දානාධිපතියා මාත් එක්ක යනවා. ඒ නිසා මොනවද කරුවේ? සකියුස් ගමන් කරද්දී ඔහුගේ හදවත ඔහු ළඟ තිබුණු ක්‍රමවලදී ඔහු නිදහස් වෙනවා. ඔහු දැනගත්තා. ආමෙන්. ඔහු නිදහස් වෙන්න ගෙදරට ගිහලා කෑම කන තැනටම යද්දී ඔහුගේ මනස සම්පූර්ණ නිදහස් වුණා. තානාධිපතිය හම්බුණු නිසා. හලෙලුයා. තානාධිපතියට කතා කරලා කියනවා තානාධිපතිතුමනි මට එක දෙයක් ඔයාලට කියන්න පුළුවන්. මම නපුරු විදියට මම ප්‍රයාගත් සල්ලි තියෙනවා. වස්තුව තියෙනවා. මං කෙනෙක්ගෙන් එකක් ගත්තද ඒ වගේ 4 ගුණයක් මං දෙන්න දැන් සූදානම්. මම නිදහස් වෙන්න ඕනද? මොකද මට තානාධිපතියව මට මොන කියනවා. මගේ ජීවිතේ වෙනසක් මට දකින්නට ඕනයි කියලා. හලෙලුයා. සකියුස්ගේ ඒ පාපිෂ්ඨ බර පහත්ත්වයෙන් ඔහුට ඒ පාපේ නිසා ඔහු හිර වෙලා තිබුණු තැනින් ඔහුට නැගිටින්න උපකාර කරේ කවුද? ආමෙන්. යේසුස් වහන්සේ ආත්මිකව භෞතිකව අත්තික ගහ. ආමෙන්. හලෙලුයා. ඔහු අත්තික ගහට නැග්ගා ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ සතුටට කතා කරන්න. අපේ සමහරක් වෙලාවට අපි කිතුරු ජීවිතය ඇති එක ගස්ව වාගෙන. ආමෙන්. ඒ ගස්වල බර නිසා ඔබ තාමත් නැවතිලා ඇති. ඒ ගස්වල සෙවන ඔයාගේ. ඒ ගස්වල සෙවනේ තමයි ඔබ ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේට ඕන ඒ ගස්වලට උඩින් නැගිටින්න ඔබ. සකියුස් ඉතින් නැගිටින්න තීරණය කරලා ගහට නැගලා. නැගලා ඕන කමින් බලන්න ගත්තා. ඔව් ජයග්‍රහණය ලැබුවා. හලෙලුයා. අපේ කිතුරු ජීවිතේට වටිනාම දේ තමයි නැගිටලා යන්න. ඔබ තානාධිපතියෙක් කරලා තියෙනවා නම් ඔබ ළඟ තියෙනා මේ ලස්සන ඒ තානාධිපතිය ළඟ තියෙනා බලය පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඔබගේ ප්‍රඥාව පාවිච්චි කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඔබගේ දැනගැම්ම පාවිච්චි කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේගේ දැනගැම්ම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. හලෙලුයා. ආමෙන්. තානාධිපතු බොරු දැන් බොහෝ අවස්ථාවලදී යේසුස් වහන්සේ පිළි අරගෙන සභාවට ඇවිල්ලා හරි ප්‍රීතියෙන් ඉඳලා මොනවද කරන්නේ?
ආමේන්. සමහරක් වෙලාවට සභාවේ තානාධිපතිවරු නිදි ඊට පස්සේ ගෙදරට ගියාම නිදි. ආමේන්. තානාධිපතිවරයෙක් කියන්නේ එයා රජයට අයිති වෙලා තියෙන එයාව බඳවාගෙන තියෙන සියලුම කාලවල වලට එයා සූදානම් සේවය කරන්න. ආමේන්. අඬ ගන්න ඕනම අවස්ථාවකදී මම මෙහි කියන තැන තානාධිපතිවරයා ළඟ තියෙනවා. යේසුස් වහන්සේ ඔබගේ පාපයට, ශාපයට, මරණයට සමාව දීලා ඔබ තානාධිපති කෙනෙක් කරලා තියෙන්නේ. උන්වහන්සේ කතා කරන ඕනෑම අවස්ථාවකදී ස්වාමීනි මම මේ උන්වහන්සේ ඔබ අරගෙන තියන්නේ අවදි වෙලා ඉන්නයි. ආමේන්. හලෙලූයා. ඔබට කෙටියෙන් කියන්න පුළුවන්ද මට මේ දුන්නා වූ තානාධිපති තනතුරේ මම නිදා ගන්න නැතුව ස්වාමීන් වහන්සේට විනාශ වෙන සෙනගෝ මම ගලවලා දීලා තියෙනවා. කී දෙනෙක් අද වෙනකොට විනාශ වෙන සෙනගට කතා කරලා තියෙනවා. කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ අම්මට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ තාත්තට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ පුරුෂයාට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ භාර්යාවට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ දරුවන්ට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද තමන්ගේ නැන්දම්මට මාමට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද අසල්වාසියට කතා කරන්න? කී දෙනෙකුට බලය තියෙනවද විනාශ වෙන මිනිස්සුන්ට කතා කරන්න? ආමේන්. අද බොහෝමයි යේසුස් වහන්සේ පිළිඅරගෙන වෙලා තියෙන ලොකු රහසක් තියෙනවා. මොනවද? සතුර දාලා තියෙන බීකින් ඉවත් වෙන්න. මොනවද? ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්නේ මොනවද? දෙන්න ස්වාමීනි මට දෙන්න. අරවා දෙන්න, මේවා දෙන්න, ඒවා දෙන්න, මේවා දෙන්න නැත්නම් දෙවියන් වහන්සේ මුද නැහැ. එදාට යාඥා කරන්නේ දුන්නේ නැත්තම්. ආමේන්. දිලනේ ඊට පස්සේ ආපහු යාඥා කරන දෙන්න. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? අපිට කියලා තියෙන්නේ මොනවද? ඔගොල්ලෝ දෙන්න. ආමේන්. දීපල්ලායට දෙන්න ලැබේ. අපි ළඟ මොනවද සොන්නේ අපිට දෙන්න. අනිත් අයට දෙන්න එපා. එහා පැත්තේ ගෙදර ඉන්නේ කෙනා හොරෙක්. එහා පැත්තේ ගෙදර ඉන්නවර ලේඩි වෛශ්‍යකම් කරනවා. අර එහා පැත්තේ වැඩිකින් එහා පැත්තේ ඉන්නේ යා කාමීචකම් කරනවා. අර බොරුවෙන් ජීවත් වෙන්නේ. දැන් අපි කියන්නේ මොනවද? ඒ නිසා අපි යන්නද බෑ. බැටි කරනවා. අපි කැමති නෑ යන්න. යේසුස් වහන්සේ කාලයකට ගියේ. කවදාත් සමාරියයි කැමති නෑ. යේසුස් වහන්සේ පිළිගන්න. ආමේන්. උන්වහන්සේ සේවය පටන් ගත්ත සමාරිය මැදින් තමයි උන්වහන්සේ පටන් ගත්තේ යන්න. හලෙලූයා. උන්වහන්සේ සමාරියට ගිහලා මොනවද කිව්වේ? ඔර වෛශ්‍ය ස්ත්‍රියව වතුර අදින්න. මේ වෛශ්‍ය ස්ත්‍රියට කතා කරා. අපි නම් අපේ තානාධිපතිකම නිසා අනේ අපිට ඒගොල්ලෝ ටික කතා කරනවා. හලෙලූයා. ආමේන්. යේසුස් වහන්සේට කතා කරා. අර ගල් ගහනගෙන අපි ස්ත්‍රියට කතා කරා. හලෙලූයා. සුන්දරමය කරන්නේ තරාදියට ඇඟිලි තියලා මාළු කරනවා වගේ. ආමේන්. තරාදියට ඇඟිලි තියාගෙන විකුණපු මගේ වල්ල ගත්තා. ආමේන්. හලෙලූයා. අර මහත් සැකින් හිටපු හලෙලූයා තෝමස් අල්ලගත්ත තෝමස් ඉන්දියාවට යන ගියා. බලවත් ඒ කරන්න. හලෙලූයා. අපි තවමත් ස්වාමීන් වහන්සේගේ එක වචනයක් තව කෙනෙකුට කතා කරලා නැහැ. හැබැයි අපි කියන්නේ මොනවද? ආලෝකයේ දරුවෝ. කවුද අන්ධකාරයෙන් නේද? යුද්ධ කරන්න ඕනේ. ආලෝකයේ දරුවෝ. අන්ධකාරයෙන් ඉන්න තැනට ආලෝකය කියලා දෙන්න ඕන. හලෙලූයා. අද කැමති නෑ අපි විතරයි ස්වාමීනි අපිට දෙන්න. උන්වහන්සේ දුන්නු දේවල් ඔබ පාවිච්චි කරන්න ගියා නම් මේ වෙනකොට කවදාත් කිසෝවට එන්නේ නෑ. උන්වහන්සේ දීලා තිබුණු දේවල් ඔබ ළඟ තියාගන්න උන්වහන්සේ දුන්නා නම් කවදාක ස්වාමීන් වහන්සේ වෙන්නේ ඊතර වැඩි වෙලාවක් නෑ ස්වාමීනියට. ඒ නිසා උන්වහන්සේ දීලා නැත්තේ. ආමේන්. කී දෙනෙක් මාසද ඔබේ තානාධිපතිකම යේසුස් වහන්සේ අගය කරනවා. කී දෙනෙක් කාසද ඔබ තානාධිපති කෙනෙක් හැටියට පෙන්වන්න ස්වාමීන් වහන්සේට. ඔබ කවදද ඒදී කරන්න උත්සාහ කරන්නේ? එදාට ඔබට දුන්නු මොනවද? මාර්ගයේද, සත්‍යයේද, ජීවනයේද
මමයි කියලා ස්වාමීන් වහන්සේ ඔබ තුලින් හැම කෙනෙකුටම පෙන්නයි. මාර්ගයේද ඉන්න මිනිසයාටද ඔය සත්‍යයයි කියලා කියන මිනිසයාටද ජීවනය මමයි කියලා ඔබට පෙන්නන්න ස්වාමීන් වහන්සේ වරම් පාවිච්චි කරා. අද මාර්ගයේ ඉන්න මිනිස්සුත් අන්ධ වෙලා. ආමේන්. සත්‍යයේ කියන මිනිස්සුන්ට ඔබ යට වෙලා. කවදාකවත් ඔබ තුලින් ජීවනයේ තව කෙනෙකුට යන්නේ නැති විදිහට ඔබ එහෙමම ගැලවීම ලබලා ඔබ නතර වෙලා. කීදින කාසක ඔබගේ ජීවිතේ සුභාරංචියක් වෙන්නේ. ආමේන්. කීදින කාසක ඔබ දැකලා තව කෙනෙක් ගැලවෙනවා. ආමේන්. මම එක දවසක් දේශනාවක් කියුවා එක පාස්ටර් කෙනෙක්ගේ. ඒ පාස්ටර්ලා හිතලා තියෙනවා මේ කරත්තයක් තිබිලා තියෙනවා කරකෙක් ගැට ගහගෙන යන ජෝහානිසය කියලා. ඒ ජෝහානිසයට මේ හැමදාම ඉස්කෝලේ යන ළමයින් ගමේ ගිහලා එකතු කරන් ගිහලා ඉස්කෝලේට දානවා මේ ජෝහානිසය. ඉතින් ඒ ජෝහානිසයට යේසුස් වහන්සේ ජෝමානේ කියලා හම්බෙලා යේසුස් වහන්සේට. ජෝහානිසය ඉස්කෝලේ ගිහලා නැහැ. හැබැයි බයිබලයේ අරගෙන යනවලු ජෝහානිසය හැමදාම සභාවට. ආමේන්. බයිබලයේ අරන් ගිහලා ජෝහානිසය සරමගොයි ෂේට් එක දාගෙන ගිහලා ඉස්සරහින්ට ගන්නවලු. ඉඳගෙන යාඥා කරන්න ගත්තම ජෝහානිසය අන්‍ය භාෂාවෙන් කතා කරනවලු. කෑ ගහලා යාඥා කරනවලු. ඉතින් මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්. ඉතින් ජෝහානිසය ඔක්කොටම කැපිපෙනවා යාඥා කරද්දී. ආමේන්. සමහරවිට බැද්දේ තුන් තමයි කලබල වෙන්නේ නේද? ඒ ස්වාමීන් වහන්සේ ජෝහානිසයට බැජ් ඔක්කොම දීලා තිබුණා. මාර්ගයේ සත්‍යද ජීවනීය මමයි පුතී. කෑ ගහ මට ඔබ සියලු ගෞරවය නුඹේ මුළු ශක්තිය නුඹේ මුළු බුද්ධිය නුඹේ ආත්මින් මාව සේවම් කියලා. ඉතින් මේ මිනිස්යාගේ ස්වභාවය ඉන්න කියන්නේ ඔක්කොමටම ප්‍රශ්නයක්. අය නිතරම බැත් නෑ. එයාට බැච් ඔක්කොම තියෙන නිසා. ඉතින් ගමේ ඉන්න මොනවා හරි හදිසියෙක නම් උදේට යනවානේ කරත් කරගෙන මමෙන් ගෙන්න. එයා දිගිනවලු අනේ ජෝහානිසයි අපේ පුතාට සනීප නෑනේ. අනේ ජෝහානිසයි අපේ දුවට සනීප නෑනේ. අනේ ජෝහානිසයි අපේ මහත්තයාට සනීප නෑනේ. අනේ ජෝහානිසයි මට අමාරුයිනේ. කිව්වම ජෝහානිසයි යේසුස්ගේ නාමයෙන් යාඥා කරන්නේ මූට සුවය ලැබෙනවා. මම දැක්ක දිනවනේ. හැම කෙනෙකුටම ආලෝකය. සභාවට ආවම සාක්ෂි දරන්න ගියාම ගමේ ඉන්න ඔක්කොම කියනවලු ජෝහානිසයි අපිට මේ වැඩේ කරේ. ජෝහානිසයි අපිට මේ වැඩේ කරා. ජෝහානිසයි අපිට මේ වගේ දෙයක් කරයි කියලා. ආමේන්. අද ජෝහානිස්ලා නේ හොයාගන්න. ආමේන්. කවුරු හරි ඔබව දැකලා කියයිද මෙයා තමයි මට සුභාරංචි දුන්නේ. මෙයා තමයි මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. මෙයාට මට කැමතුණා මගේ රහසිගතව කියලා දෙන්න. මෙයා ඒක අරන් ඥාප්ඥා කරලා මාව නිදහස් කරා. මගේ ගැඹුරු හදවත ඇතුලේ භයංකර දෙයක් තිබුණා. හැබැයි මම මෙයාට කියන්න ගිහිල්ලා මෙයා මාව ඒ ගැඹුරු ඒ ස්ථානේ මාව ගලවලා ගත්තා. මෙයා දෙක කතා කරන්න ගිහිල්ලා මගේ ලොකු කන්දක් වගේ තිබුණා. ඒකේ කවදාකවත් මට යන්න තීරෙන්නේ නැහැ. නමුත් දැන් මම කන්ද බව කරන්න ගිහිල්ලා. තානාධිපතියෝ තමම තර වෙලා ඇවිද ගන්නත් බැරුව ගිහිල්ලා තාරාව වගේ. ආමේන්. හරි අමාරුයි සභාවටත් එන්නේ. තාරාව තර වෙලා දැන්. ආමේන්. මොනවද ඉල්ලලා දෙන්න කියලා දැන් ඒ වලට බර වෙලා තමා සභාවට විතරයි. හැබැයි කතා කරද්දී නම් දැක් තියෙනවා කියලා තම සභාවේ කතා කරන්නේ. වමත කරන්න එපා. සභාවකින් මෙන්නේ මොනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවද කරේ? මේ ග්‍රීක වල කියන්නේ ඒෂියා කියලා කියන්නේ මේ සභාවෙන් මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ අරගෙන පාවිච්චි කරන පිණිස තව කෙනෙකුට ආලෝකය දෙන පිණිස යවන්නු කරනවා. යවන්නු නැතුව අය කරනවා. ආමේන්. ඒගොල්ලෝ ගිහිල්ලා එකෙන් තියා එකෙන් සැටක් එකෙන් සභාවට ගෙනලා තාරිනවා. ඒක තමයි කිතු සභාව උන්වහන්සේ සභා ගන්න. අද බොරුවියෝ 12 දෙනා මේ වැඩේ කිරුවේ නැත්තම් අද අපි ගැලවීම ලබනද? ආමේන්. හalleluya. අද කුමේ ගැලවෙන්නේ නෑ අපිට හම්බෙන්නේ නෑ. ඒකලම් යවපු නිසා තමයි ඔබ මම යද ගැලවීම ලබලා තියෙන්නේ. හalleluya. එහෙනම් ඔබ දන්නවද අද වෙනකොට ලෝකී කී දහම් ගැලවීම ලබන්න ඕනද කියලා? ආමේන්.
කීදාක් ඔබ නිසා ගැලවීම ලබන්න ඕනේ කියලා ඔබ දන්නවද? ආමේන්. අද කීදාක් ගැලවීම ලබන්න ඉන්නවද දන්නවද? කෝටි 350ක් ඉන්නවා ගැලවීම ලබන්න. හලෙලුයා. ආමේන්. අද මේ 350ම අද විනාශ වෙන්නේ ඉන්නේ. ඔබයි මමයි නිසා. දෙවියන් වහන්සේ 1950දී එක මිනිසියෙකුට මිනිස්සු 26 දෙනෙක් තිබ්බ ගැලවීම ලබන. ගැලවීම ලබලා නැහැ. අද වෙනකොට එක මිනිසියෙකුට ගලවන්න තියෙන මිනිස්සු 4 දෙනෙක්. ඒ තරමට යේසුස් වහන්සේ පිළි අරගෙන ඉන්න මිනිස්සු. අද ඒ 4 දෙනා දුක් විඳිනවා අද මේ වෙනකොට. ඒ හැම බලාගම ඉන්නවා ගලවන්න. ආමේන්. සමහර අය 4 දෙනාට වැඩියෙන් ගලවන්න පාවිච්චි කරයි දෙවියන් වහන්සේ. ඔබට දුන්නු ගැලවීම තාම ඔබ විර වෙලා ඇති. තාම ඔබට පාවිච්චි වෙලක් නැති වෙති. ස්වාමීන් වහන්සේට ඕන ඔබ එව්වි ස්වර්ගයේ මවල එව්වි. තව කෙනෙකුට සදාකාලික ජීවනය දෙන්න. ආමේන්. මතේ සුභාරංචි 28 වෙනි පරිච්ඡේදය කියන්නේ ඒකයි. ඵලයන් සකල ජාතිතම වෙන කියන්නේ. ආමේන්. හලෙලුයා. පියාණන්ගේ පුත්‍රයන්ගේ සුද්ධාත්මනසගේ නාමයෙන් ඔහොම පාවස් මුගලා ඔන්ට මම කියලා දුන්නු ටික කියලා දෙන්න තව කෙනෙකුට කියන්න. හලෙලුයා. අද බොහෝ අය තමන්ට විතරක් තමයි සබාව කරගෙන තියෙන්නේ. තමන්ට විතරක් තමයි යේසුස් වහන්සේ වෙලා තියෙන්නේ. තමන්ට සෑහී කියන තැන ඔබ බලාපොරොත්තු වෙනවා. මම ඔබට අද අභියෝගයක් දෙනවා. ඔබ යේසුස් වහන්සේගේ ධර්මයක් නම් අද ඉඳලා ඔබට හමු වෙන හැම කෙනෙකුටම යේසුස් වහන්සේ ජීවමානයි කියලා කතා කරනවා. ඔබ කතා කරන හැම අවස්ථාවකදීම ඔබට වෙන්න යන ආශිර්වාදයක් මම අද දවසේ කියලා දෙන්න යන්නේ. ඔබ කතා කරන හැම අවස්ථාවකදීම ස්වර්ගීය කවුළු විවර කරලා ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. අද ඔබ ආශිර්වාද වලත් එක් නොයලා තියෙන එකම හේතුව තමයි ඔබ තව කෙනෙකුට කතා නොකර ඉන්න එකයි. ආමේන්. ස්වර්ගීය කවුළු ඇරෙන්න එකම උත්තර තියෙන්නේ ඔබ සුබ ජීවිතයක් තව කෙනෙකුට දෙන්න යන අවස්ථාවයි. ඒක දෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබ යමකට ආශිර්වාද කරනවා නම් උන්වහන්සේ ඒ වගේ 10 ගුණයක් 100 ගුණයක් ඔබට ආශිර්වාද කරන්න යනවා. හලෙලුයා. කී දෙනෙක් ප්‍රීතියින් ඉන්නවද? දැන් මම බලන්නේ කරහසක් අහන්න යනවා මම ඇසල. කී දෙනෙක් සකිල්ස් වගේ බොහෝ දේවල් ලබාගෙන රැස් කරගෙන තියෙනවද? ආමේන්. කී දෙනෙක් කාසද ස්වාමීන් වහන්සේ අකමැති දේ ජීවිතේ තියනවා අදාරේ. ඔබ ඉස්සෙල්ලා නිදහස් වෙමුකෝ නේද? කී දෙනෙක් කාසද මම කදයක් අහන්න කැමති. මේක ඔබගේ ජීවිතේ කොටා ගන්න තානාධිපතියෙක් නේ. උන්වහන්සේ දුන්නු පිතා ආඥාවලුත් දිසුමි එක රහසක් කියලා දෙන්න. ඔබ උන්වහන්සේට ආදරේ නා. උන්වහන්සේ කරන මට ප්‍රේම කරනවා නම් මට ප්‍රේම කරනවා වගේ. නුඹට මේ නුඹේ අසල්වාසියට ශාප කරන්න. අද ඒක තමයි වෙලා තියෙන්නේ. ඔබ මට ප්‍රේම කරනවා නම් ඔබ මට මේ ඔබට මේ ඔබගේ අසල්වාසියට ශාප කරන්න එකයි තියෙන්නේ. ආමේන්. එයා හරිනේ. එයා වෙනස් වෙන්නේ. එයා ගැලවෙන්නේ. ආමේන්. එයා නිසා තමයි වෙලා තියෙන්නේ. මෙයාට ඔය කියලා තීරෙන්නේ. අපි තමයි වැරදි කාර්ය වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබ මට ප්‍රේම කරනවා. එතනදී කෙනාට ප්‍රේම කරනවා. කී දෙනෙක් යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ? ආමේන්. කී දෙනෙක් අන්ධයෙකුට මඟ පෙන්වන්න කැමතිද? ඔබට පේන නිසා. කී දෙනෙක් කාන්සද කොරෙක් නැගිටලා ඉන්නේ? කී දෙනෙක් කාන්සද ඔබට සුවය ලැබෙනවට? ඒ සුවය තව කෙනෙකුට දෙන්නද? කී දෙනෙක් කාන්සද ඔබගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ඕනද? හලෙලුයා. ආමේන්.
ස්වාමීන් වහන්සේට ඕන ඔබ අලුත් ජීවිතයකට ගෙනියන්න. යෝහන් 20 කිනි පදේ බලමු අපි. ස්වාමීන් වහන්සේ ඔබ අලුත් තැනකට උන්වහන්සේ ගෙනියන්න යනවා. හලෙලූයා. Syukur Yohan 20 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ ස්වාමීන් වහන්සේ කියනවා යේසුස් වහන්සේ නුඹලාට සමාදානය වේවායයි නැවතත් ඔවුන්ට කියා. පියාණන් වහන්සේ මා එව්වා මෙන්ම මමත් නුඹලාව යවමි කීසේ. උන්වහන්සේ මාව එව්වා ඔගලන්ට උන්වහන්සේ ඉන්න තැනට යන්න. මම මොනවද කරන්නේ? මම ඔගලන් ආරිනවා උන්වහන්සේ ඉන්න තැනට තව අය වරගෙන ඉන්න. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ මාව වෙව්වා ඔගලන්ට පිළින් ඉඳලා උන්වහන්සේ ඉන්න තැනට යන්න. මම ඔගලන් ආරිනවා ගිහිල්ලා උන්වහන්සේ ඉන්න තැනට එක්කන් එන්න. කී දෙනෙක් ඔබගේ ජීවිතයෙන් තව කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය අත්පත් කරගෙන තියෙනවද මේ වෙනකොට? ආමෙන්. කී දෙනෙක් දෙවියන් වහන්සේ යවලා තියෙනවද වැඩේට අද වෙනකොට? යවලාද තියෙන්නේ? කී දෙනෙක් දැනනවද ඔබ යවලා තියෙන්නේ කියලා වැඩේට? යවලා තියෙන්නේ. ආමෙන්. එකෙකුට හරි කතා කරන්න බූරුවෙකුට හරි හලෙලූයා අඩුම තරමේ මොකෙකුට හරි කතා කරන්න දෙවියන් වහන්සේ කට ඇරියද ඔබගේ ජීවිතේ. හලෙලූයා අඩුම තරමේ තමාගේ ගෙදර ඉන්න තිරසන හරි යම් කිව්වම යන්න හරි කියන්න ඔබ තේරෙනවද? දුන්නට වනවා නේද වෙලා ඉන්නවනම් තාම ඔබ කියන දේ අහන්න කැමති. තව කොයි තිරසන අය මේ තව මිනිස්සුත් දියාවන්නේ. හලෙලූයා. මට නම් බලන්න පුදුම විදිහට බයයි. මම දන්නේ නැහැ කියලා. මේ යේසුස් වහන්සේගේ දරුවෝ කොහොමද දන්නේ? මම නම් උත්සාහ කරන කොහොම හරි ස්වර්ගයට යවන්න. මගේ එකම ආසාව ඕනම කෙනෙක් තල්ලු කරන්නේ ස්වර්ගයට. ආමේන්. කී දෙනෙක් ඔබට හම්බුනම ස්වර්ගයට තල්ලු කරලා තියෙනවා? පියාණන් වහන්සේ පුත්‍රයා වෙව්වේ මොනවටද? මාවේ ඒ විදිහටම මමත් නුඹලාම ආරිනවා තව අය වුණාන්සේ වෙතට ගෙනියන්න. කවුද වෙලා තින්නේ වැඩේ ඔබේ ජීවිතේ? නෑ අරයන් සමම යන්නේ. අරයන් සමමාව යවන්න එපා. එයාත් එක්ක මාව අරින්න එපා. එයාත් එක්ක ගියොත් මට මේ දේ වෙයි. දෙන්න අරින්න කියලා අනේ පාස්ටර් එයාත් එක්ක මට ජීවිතෙට දෙන්නේ නෑ. හලෙලූයා. තාම අර සක්කේස් ගතිය තියෙනවා. හොමේ. තාම හතර ගුණයක් හංගගෙන කියන්නේ. ආපෝ ඒත් එක්ක බෑස් බාර කතා කරන්න. එයා කියලා වැඩි දේවල් කතා කරනවා. බතුලින් යහට යන්න යමක් තියෙනවා දෙන්න. දීපල්ලායට දෙන්න ලැබේ. ආමේන්. සහෝදරයා ගැන හිතන්න. එයාට නැති වෙලා තියෙන තැන සම්පූර්ණ කරලා දෙන්න. හලෙලූයා. යවුන් ලවන්න. කාවද දෙවියන් වහන්සේ කතා කරේ යවන්න කියන්නේ? කාවද යවන්න කියන්නේ කැමතුනේ? ආමේන්. උන්වහන්සේ යෙසායා කතා කරා. යෙසායා මොනවද කරගෙන හිටියේ? ඔහු වෙන කොහෙද ඉන්න රජෙකුට සේවය කරගෙන හිටියා. මේ රජතුමා මැරුණා. මැරුණාට පස්සේ කිසි කෙනෙක් නැහැ. දෙවියන් වහන්සේ ඊටමත්ම භයංකාර විදියට යෙසායාට මුණ ගැහුණා. යෙසායා කිව්වා අනේ ස්වාමීනි මට දුක් වේවා. ඒ කියන්නේ මොනවද? හලෙලූයා. හේබ්‍රු වලින් දුක් වේවා කියන්නේ මොනවද? සිංහලයට හරවපුවම මට ශාප වේවා. මම ස්වර්ගින්න දෙවියන් වහන්සේව දැනගෙන
ස්වර්ගීය දෙවි කෙනෙක් වගේ කියන මේ පොළවේ ඉන්න මිනිස්සුෙකුට මම යට වෙලා හිටියා. ආමේන්. අද බොහෝ අය යම් තැන ඉර වෙලා තියෙනවා ගස්වාගෙන. මේ ගස් උඩට දාන්න. ආමේන්. දෙවියන් වහන්සේ මොනවද කියන්නේ යෙසායට? ඔහුගේ වැරදි දැන් පුරුෂර පිණිස ස්වර්ගයේ අඟුරු කැලක් ගෙනල්ලා ඔහුගේ දිව පුරුෂලා ඔහුව නිදහස් කරා. ඒ නිදහස් කරපුවම ස්වර්ගීය දෙවියන් වහන්සේවත් ස්වර්ගීය පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේවත් යෙසායා දැක්කා. දැකලා ඔහු කතා කරනවා දැකලා ඔවුන් කල්පනා කරා කාමද අරින්න ඕනේ කියලා. පොළොවේ යෙසායා කිව්වා ඔගොල්ලෝ කවුරුත් කියන්න එපා මට ඔබ ගැන හොඳට හැපැහැදිලිමත් කරන්න. මාව අරින්න. මම සූදානම් යන්න කියලා. ආමේන්. දෙවියන් වහන්සේ ආශිර්වාද කරා යන්නේ ඉතින්. යෙසායා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඊටමත්ම බලවත් අනාගත වාක්‍ය කිව්වව මිනිස්යෝනි. හලෙලූයා. යෙසායා තමයි කතා කරේ කාන්තාරේ අංකුර ගැන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සියොන් වැළපෙන්න යන කාරණා ගැන කතා කරන්න ගත්තේ. නෙක්ට බැබලින්න කියලා කතා කරන්න ගත්තේ යෙසායා. අද යෙසායාලා වගේ තානාධිපතිවරුන් ස්වාමීන් වහන්සේට උමනා වෙලා තියෙනවා. ආමේන්. හලෙලූයා. අද කවුරුත් නැමේ වැඩේ කරන්න. ඔබ දන්නවද අර ගල් ගහන්න ගෙන අපේ ස්ත්‍රිය? ඒ ගල් ගහන්න ගෙන අපේ ස්ත්‍රිය පාපයෙන් පිරලා ඉඳි ඔක්කොම ගල් අරන් ඇවිල්ලා ගහනවා. මේ ස්ත්‍රියව ගල් ගහන්න යේසුස් නවත්තලා කිව්වා කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් වැරදි කරලා නැත්තම් පළවෙනි ගල් අරගෙන මේ ස්ත්‍රියට ගහන්න කියලා. ඒ කාලේ ගල් ගහන ක්‍රම දෙකක් දුන්නා. එකක් බලක් හරලා බලේ මේ වගේ ගානකට බස්සලා ඊට පස්සේ ගල් ගහන අදටත් ඒක කරනවා අරාබි රටවල් වල. ආමේ මේ ගානට බලය ඇතුලේ බස්සලා ඊට පස්සේ ගහනවා ගල් මරණීය දඬුවමක් දෙන්න වුණා. තව එක ක්‍රමයක් තියෙනවා බිත්තියකට කොහේ හරි තැනකට ගෙනියලා මෙහෙම ඉන්න ඕන තියලා ගල් දාන්න. ආමේ ඉතින් මේ ස්ත්‍රීට උනායි බිත්තිය බදාගෙන ඉන්න කට්ටිය යති ගල්. ඉතින් උන්වහන්සේ වචනේ විතරයි ඇයට ඇහුනේ. ආමේ අයි නිකම් මිදියා ටිකක් වෙලා යද්දි උන්වහන්සේ කියපු වචනේ ඇහුනම උන්වහන්සේගේ ඇයිගේ කනට වැටුණා ඩොක් ඩොක් ගන්න ගල් බිම වැටෙනවා. එච්චරයි. ආපහු හැරිලා බලන්න බෑ. ආමේ නියමයක් ඒක. ඇයි මේ මිදියා දැක්කා කවුරුත් නැති සබ්දයක් නිශ්චල තැනක් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මිස්තිල කතා කරලා කිව්වා නුඹට කවුරු හරි ගෙහුවද කියලා. තාම නම් ගලක් හදිලා නැහැ. ආමේන්. අය මේ විදිහට ගියතාම මට නම් තාම ගලක් හදිලා නැහැ. ආමේන්. මං ආසේ බෝතානාධිපතියෝනි කී දෙනෙක් කනුට ගල් ගහලා තියෙනවා. ආමේන්. තානාධිපති කාටවත් ගල් ගහන්න යන්නේ. තානාධිපතිට උඩ තව කෙනෙක් ගලවලා දෙනවා. ගල් බිම දාලා නවත්තන්නයි යන්නේ. හලෙලූයා. ඇයට ගලක් දෙන්නේ නැතු ගියාම ඇය මොනවද කිව්වේ ස්වාමීන් මට ගලක් ගැව්වේ. මොහොත උඹට ගල් ගහන්නේ. හැබැයි එක දෙයක් මම වාගෙන් ඉල්ලනවා. ආපහු ගල් නොවදින පිණිස ජීවත් වෙන්න පුරුදු වෙන්න. ආමේන්. අය තීරණයක් කරා ආපහු ගල් නොවදින පිණිස ජීවිතයක් ගත කරන්න. මගේ සේවන්ත සහෝදරය සහෝදරිය ඔබට ගල් ගහන්නයි සාතක් සූදානම් වෙලා හිටියේ. ගල් මුඩේ හිටියේ. ඒ ගල් වලින් ස්වාමී යේසුස් වහන්සේ ඔබව ගලවලා එක ගලක්වත් නොදින පිණිසයි ඔබ යේසුස් වහන්සේගේ දේවලි මට කරලා තියාගෙන ඉන්නේ. හලෙලූයා. ඔබ තාම මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේ කරවන්නස්කි බහගෙන කියන්නේ යෝනේ. උන්වහන්සේ අලංකාර වස්තුවක් දෙන්න තියාගන්නයි. සැඟවල තියෙන මුතු ඇටයක් ගත්තාවු කෙනෙක් ඔබයි මමයි. අද උන්වහන්සේට ඕන එක බැබලෙන්න. හලෙලූයා. ඒ ස්ත්‍රිය තීරණය කරා ආපහු කිසිම ගලක් වදින්න නැතුව ස්වාමී යේසුස් වහන්සේ පස්සේ යනවා කියලා. හලෙලූයා. බලන්නද කවුද කියලා?
බොහෝ උගතුන් කියනවා ඇය තමා යක්ෂාත්ම 7ක් පෙරලා සිටියා මරියම් මග්දලේන කියලා. ඇය යේසුස් වහන්සේගේ සොහොනකට ගිහිල්ලා කිව්වා ඔගොල්ලෝ කුරුසියේ එල්ලලා මරපු තනන් වහන්සේ මේ සොහොන්ගේ ඇතුලේ දැන් නැහැ. මම ආවේ දවස් 3කට පස්සේ ඒ තිබුණු තාරික අනුව ඒ ශරීරෙට තෙල් ගහලා තියලා යන්න. ඒ ශරීර දෙහෙට මම ආවේ. කවුරු හරි මෙතනින් මගේ ස්වාමී අරන් ගියා නම් දැන් ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. මට ඕන යාව බලන්න. බුදුහාමයාගේ වචනේ නිසා ස්වාමීන් වහන්සේ ඇයි ඉස්රායෙලට ගියා. තුන්වෙනිද නැගිටලා ඉස්ලාම ප්‍රකාශ වුණේ මරියම් මග්දලේනාට. ආමේන්. ඇය රත්තුනා මේ කුරුසිය එන ගහලා මරපු තැනන් වාසේ ජීවමානව මගේ ඉස්රායෙල් කියලා ගියා වැළඳ ගන්න. කිව්වා තාම වලන්න එපා. මම තාම ස්වර්ගයට එන්න ප්‍රථමයෙන් මම ඔබට ප්‍රේම කරා. අනේ මම ස්වර්ගයට යන්න ප්‍රථමයෙන් මම ඔබට ප්‍රේම කරේ. මාව හම්බුනේ බයි. මට ඉස්සෙල්ලා හම්බුනේ බයි. ස්වර්ගයට යන්න ප්‍රථමයෙන් මම දැන් එකම කෙනා අර වෛශ්‍යත්‍රි. ඒක ජීවිතේ ගල් ගහන්න නැතුව ජීවත් වෙන්න බැහැ. ඔබ ළඟ තියෙන ගල් ගහන්න ගල් ටික කරන්න. දෙයන්නාසිකින් ගලක් නොවදින පිස ජීවත් වෙන්න. ඔබ ගල් ගහන්න ඔබට මිනිස්සු දවසකදී ගල් ටික හම්බෙන බව අමතක කරන්න එපා. ආමේන්. මේ සහෝදරිය ස්වාර්ථස්ථානෙ දුන්නාට පස්සේ යේසුස් වහන්සේ ඒ කල්පනා කර මොනවද කරන්න ඕනේ කියලා. පෙන්තකොස්ත දවස ආවා. ආමේන්. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 120 දෙනාට මේ ස්ත්‍රිය සම්බන්ධයි. ඇය සුද්ධාත්ම ප්‍රධානිය ලැබලා ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ කියන සුද්ධාත්ම ආලේපය ලැබුවා. ආමේන්. ඇයගේ දිව බෙදී ගියා. ආමේන්. ඇය දන්නව නැතුව භාෂාවලින් කතා කරන්න අරගෙන ඇයට ඉන්නට බැරුව ගියා සුද්ධාත්මින් පිරීලා. එයාට ගල් ගහන්නත් ගියේ නැහැ. දැන් ඇයට ලুকু ගල් ගොඩක් ඇගේ පිටට ඇවිල්ලා කියනවා දැක්ක මොනවද ඇය තානාධිපතියක් කියලා දැනගත්තා. ඔක්කොම තනින් තන යන්න ගත්තා. ඇය තනින් නා. ඇය තීරණය කරා මොනවද කරන්න ඕනේ කියලා. ආමේන්. ඇයව සුද්ධාත්මයෙන් පුරවලා තිබුණා දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේගේ ආත්මය දෙකිරිලා තියෙන්නේ. ඇයට ඉන්නට බැරුව ගියා. කතා නොකර ඉන්න බැරුව ගියා. එකම ස්ත්‍රිය වුණා මෙයා. ඇය තීරණය කරා මම ඉස්රායෙල් අතහැරලා යනවා. ඇති. මම ගිහිල්ලා කොහේ හරි මැරෙනවා. යේසුස් වහන්සේ ගැන කියලා ගියා තර්සිස් වලට. අපි ඇයි ගිහලා තිනවා. ආමෙන් යොප්පාවට ගියානේ මාත් ගියාය. ආමෙන් ඊළඟ නැව් නැක්කා. හලෙලුයා. නැව නගින්දී ඔක්කොම බැලුවේ ෂාත් නියමයි කිනා. නගින්න නැවට අපි නගින්න. හලෙලුයා. නගින්න අපි නගින්න වෙයි නැවට. උංගකයි කවදි ඒවට තමයි. දැච්චල වැඩක් නැහැ. නගිමු අපිත් වෙයි නැවට. ඔය අරගෙන මමත් එවුනේදී. ආමෙන්. හලෙලුයා. උංග කය මේ ස්ත්‍රිය නැවුනේ නැගපු නැවට නැක්කා. ආමෙන්. ඇය යොප්පාවෙන් නැගිලා යන්න ගියා. හැබැයි යේසුස් වහන්සේගේ ආත්මෙන් පිරලා ඉන්න නිසා කිසි කෙනෙකුට අත තියන්න බැහැ. කිසිම කෙනෙකුට ඇයට ගල් ගහන්නවත් වැරදි කරන්නවත් යේසුස් වහන්සේ කැමතුනේ නැදෙන්න. උන්වහන්සේගේ ආත්මය මා කෙරෙහි දෙවිතුන්ට සුභාරංචි දේශනා කරන්න දැන් මම පොසත් වෙලා තියෙනවා. ඇයට කාටවත් ඇගිල්ල දික් කරන්න අත තියන්න දුන්නේ නැහැ වර්ධට වැටෙන්න. ඇය ගිහිලා දැස්ස ප්‍රාන්සියට යද්දී අම්මෝ කවුබොයි තොප්පි දාගෙන ඔක්කොම බලන්න ඇති ෂා. බඩුත් මගේ හොරුත් මගේ කියලා. හලෙලුයා. ඇය බහැලා යේසුස් වහන්සේ ගැන කතා කරන්න ගත්තා. ලෝකේ ප්‍රථම වතාවට ප්‍රාන්සිය යේසුස් වහන්සේ ගැන කතා කරේ මේ ස්ත්‍රිය. හලෙලුයා. ප්‍රාන්සිය මුළු ප්‍රාන්සියටම යේසුස් වහන්සේ කියවන්නේ කියලා ප්‍රකාශ කරා මේ මරියම් මග්දලේනාව අරගෙන. කොහොමද තානාධිපතියෙක් වෙන්නේ අද දවසේ?
අපි නම් හරි ආසයි ගෙදරින් උන්ට බයිලා පාට දාන්නනේ. ආමේ තමාගේ නෝනට, තමාගේ මහත්තයට, තමාගේ සහෝදර සහෝදරයන්ට එන්න කිව්වම අනේ නර පණුව වගේ දීගෙන ඉන්නේ නිකන් ළඟට. දේවචනේ කතා කරද්දී ආමේ ගලක් ගෙවුවා නම් ආත්ම ගල කුහි ඉඳන්නේ. නිකන් හරි කොත් යේසුස් වහන්සේ මොනවද කරන්න කියලා බදාගන්න කිව්වන ඕ කිව්ව ශාප කර. ආමේ හැමදාම ගිහලා කියන නෝනා මට ශාප කරා, මහත්තයා මට ශාප කරා, ශාප. ඉතින් හැමදාම ඉතින් ඔය ශාප තමම වපුරන තමම කපා ගන්න වෙනවා. හලෙලුයා. යේසුස් වහන්සේ ජීවමානයි ඔබගේ ජීවිතේට. මේ උන්වහන්සේ කවදාකවත් යේසුස් වහන්සේ ගැලවීම දුන්නට පස්සේ පරාජිතික සෙනගක් නෙමෙයි ස්වාමීන් වහන්සේ තියාගෙන ඉන්නේ. යේසුස් වහන්සේ ගැලවීම දෙද්දී ජයග්‍රහී දීමනාත් එක්ක තමයි ඔබ අරන් තියෙන්නේ. හලෙලුයා. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබට ඔබගේ තිබුණු පරාජිත කුණාටු රෝග අපවිත්‍ර දේවල් සියල්ල අතහැරලා ජයග්‍රහණය දීලා තියෙනවා. ආමේන්. මොනවාසබකින් මොනවද ජයග්‍රහණය වෙලා තියෙන්නේ ආත්මිකව? ජයග්‍රහණය මොනවද තියෙනවද වෙනකොට ඔබට? ඔබට කවුද ඒ අත තියලා ඔබ වෙනස් කරලා තියෙන්නේ? ඔබගේ ජීවිතය ආශිර්වාද කරලා තියෙන්නේ කවුද අද වෙනකොට? කවුද ඔබගේ පරාජිතයන්ට කතා කරලා තියෙන්නේ වෙනකොට? කවුද ඔබගේ මාර්ග වෙනස් කරලා තියෙන්නේ අද වෙනකොට? කවුද ඔබගේ සැඟවිලා තියෙන ගල් අරන් එළියට දාලා තියෙන්නේ? ඇද්දොත් බලාගෙන අපේ කරා. වෙනව වැඩේනේ. අපි වෙලි තැන තමයි. ස්වාමීන් වහන්සේ තුන හැම කෙනෙක් කරමු පාවිච්චි කරමු. දෙවියන් වහන්සේ තුන ඔබට අනර්ගතයින් ආලිප කරමු. හලෙලුයා. අද දෙවියන් වහන්සේගේ ආලිපය තියාගෙන සෙල්ලම් කරනවා. ගැලවීම නැමැති ආලිපය ඔබ හැමලක්ම තියෙනවා. යේසුස් වහන්සේගේ බලය, යේසුස් වහන්සේගේ නාමයේ බලය හැම කෙනෙක් ළඟ තියෙනවා. ඔබ දානපති ඇවිත් අරගෙන තියෙන ස්වාමීන් වහන්සේ. පාවිච්චි වෙන්නේ නැති ඔබ තාමත් රැඳිලා ඉන්නවා. මේ කොහොමද කරන්නේ කියලා. ආමේන්. හලෙලුයා. ඔබ උදාහරණයක් ගන්න. ඔබ කාන්තාරේ ගිහින් පිටවල තියෙන ගහක් කියලා වතුර නැහැ. ආමේන්. හැබැයි මල්ලේ වතුර නැහැ. ගෙඩියනවා. හලෙලුයා. වතුර නැහැ. ඕන කෙනෙකුට ඒක අත්ත කඩාගෙන බොන්න පුළුවන්. වතුර නැහැ. ඕන කෙනෙක්ගේ පිපාසය සංසිඳවන්න පුළුවන් මේකේ. හලෙලුයා. කිසිම එළියක් නැති මිනිස්සුන්ට ආශිර්වාද කරන්නයි මාව යේසුස් වහන්සේ පත් කරලා තියෙන්නේ. ඔබ දකිනවා කාන්තාරේ තියෙන පතක් නේ. ආමේන්. කාන්තාරේ පතක් ගහක් හම්බුනම ඒකේ මලුත් කනවා, ගෙඩිත් කනවා, අතුත් කනවා. ආමේන්. කන්නේ දෙයක් නෑ පතක් ගහයි. ඔබ දන්නවද? පතක් ගහයි කිසි දෙයක් කන්නේ දෙයක් නෑ, හැම දෙයක්ම කන්න පුළුවන්. හැබැයි කාන්තාරේ ඉන්න මිනිස්සුන්ට ලොකු ආශිර්වාදයක්. අද මේ විහිද විමල බොහෝ අය නැවතිලා ඉන්නවා. අස්තරනව වේදනාවෙන් පීඩිතව මිනිස්සු රැඳිලා ඉන්නවා. ඔවුන්ට උපකාර කරන පිණිසයි ස්වාමීන් වහන්සේ බොහෝ කැඳවලා තියෙන්නේ. හලෙලුයා. දැන් උන්වහන්සේ බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ එක එක ආකාරයක උන්වහන්සේගේ ස්වභාව නැමැති ශාරීරික ආරම්භ පාවිච්චි කරනවා. ආමේන්. සභාව අරන් එක එක විදියට උන්වහන්සේ පාවිච්චි කරනවා. 1 කොරින්තිය 12:27 කියන ආකාරයට নানা ප්‍රකාර දීමනාවලින් සමහරක් අය ගුරුවරුන් පිළිගතියන් සුභාරංචි දේශනා කරන්න අනාගතවත් උන් හරියට සුවකිරීමේ දීමනාතුව নানা භාෂාවල කතා කරන නිසා උන්වහන්සේගේ කෙනාව පත් කරගන්න. ආමේන්. ඒ පත් කරගත්තට පස්සේ මට කතා කරන්න බෑ. අපි නෑ වහපත් කරේ අරපත් කරේ මෙයාපත් කරගත්ත කියලා කියන්න බෑ. ඔබ හිතන්න ඔබගේ මොලේ මොනවද කරන්නේ? ඔබගේ මොලේ මොනවද කරන්නේ? ආමේන්. ඔබට කෙනෙක් හිත ගන්නට සංවේදී දෙනවා. ඔබේ කනින් මොනවද කරන්නේ? ඔබට ඇහෙන්න සලස්වනවා. ඔබගේ ඇස් දෙක මොනවද කරන්නේ? ඔබට පිළීම දෙන්න උත්සාහ කරනවා. ඔබේ කකුල් දෙක මොනවද කරන්නේ?
ඇවිදින්න කරන්න සලසනවා. අත් දෙක මොනවද කරන්නේ? බොහෝමේ ලබා ගන්නා පිණිස වැඩ කරන පිණිස ක්‍රියා කරනවා. ආමේන්. ඔබට කියන්න පුළුවන්ද නෑ නෑ ඇහවන්නේ මට කියලා? නෑ නෑ කන ඕන්නේ මට අහන්න ඕනේ නැහැ එක්කෙනාට. කට ඕන්නේ නැහැ කියන්න පුළුවන්ද? ආමේන්. කට ඕන්නේ නැහැ කියලා මෙතන එක එකක් කියන්නේ. ආමේන්. හalleluya. ඒ ඔක්කොම පාඩට සම්බන්ධ වෙලා තියෙන්නේ එක ශරීරයකට. ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනාව තානාධිපති හැටියට අරගෙන ඉතිරිය. ඔබ හිතන්න එපා ඔබ පාවිච්චි වෙන්නේ නැහැ කියලා. ඔබට යම් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න. ඔබ ඇහැ වගේ නම් ස්වභාව ශරීරේ ඇහැ විදිහට පාවිච්චි වෙන්න. ඔබ කකුල වගේ නම් කකුල විදිහට පාවිච්චි වෙන්න. ඔබ ඔළුව වගේ නම් ඔළුව විදිහට පාවිච්චි වෙන්න දාන්න. හalleluya. ආමේන්. අද ඔබ නැවතිලා තියෙන සිර මැදුරේ ගැලවෙන්න. නිදහස් වෙන්න. යේසුස් වහන්සේ සිර මැදුරක හිටියා. ආත්මිකව මාස 9ක් උන්වහන්සේ අම්මගේ බඩේ සිර මැදුරක හිටියා. මේ ආස පොරෝ මාපු දෙවියන් වහන්සේ මාස 9ක් එන්න කරුවල කාමරයක් ඇතුලේ හිටියේ. ඒක උන්වහන්සේ වුණා වුණා ඒක ඉගෙන ගන්න. යම්මගේ බඩේ මාස 9ක් ඉවර මැදුරකට වෙලා හිටියේ. ඇවිල්ලා එළියට ඇවිල්ලා. යමුණු ලෝකෙට දැක්කා. මිනිස්සුගේ පටන් ගැම්ම විහා දැක්ක දෙවනවාසේ මම මිනිස්සුගේ පටන් ගැම්ම කොහොමද කියලා. එයාට දුක දැනුණා, බඩගින්න දැනුණා, එයා ඇඬුවා, අම්මගෙන් කෑ ගැහුවා, වඩා ගන්න කිව්වා. ආමේන් උසමහත් වුණා. පස්සේ ස්වාමීන් වහන්සේගේ සේවයට ගියා. දැන් ඔබ හඬ ගහලා තියෙනවා නම් උන්වහන්සේ ගැලවෙන්න දීලා. ඔබ නැවිතලා ඉන්නවා නම් කාටවත් මේ දුක දැනෙන්නේ ජීවමාන යේසුස් වහන්සේට. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ අසහාය වස්තුවක් බව ඔබ? ආමේන්. ආමේන්. හalleluya. ඔබ කරපු වැරදි උන්වහන්සේ අද වෙනකොට පෙන්නන්න ගියොත් ඔබ කොහේදී? ඔබ යේසුස් වහන්සේ වාතයලේ. උන්වහන්සේ කවදාකවත් කාටවත් ඔබගේ සංගුණ පාපයේ පෙන්නලා දෙන්නේ නැහැ. හැබැයි ඔබ නැවත නැවත ඒ පාපේ ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ දිනකදී දස කෝටි දසලක්ෂ සෙනගිදී පෙන්නන්න යනවා. මම හංගන් හිටියව පාපේ. සකියුස්ලා තිබුණේ ඒ හංගන් හිටපු පාපේ. ඔව් අතහැරගෙන යේසුස් වහන්සේ පසුපස ගියා. ගල්ගහුව විස්ත්‍රීනක තිබුණව සංගුණ පාපය එය අත්හැරලා යේසුස් වහන්සේ පසුපස ගියා. ඔබට ස්වාමීන් වහන්සේ මොනවා වගේද මුණ ගැහිලා තියෙන්නේ? කවුද ඔබට මුණ ගැහෙන්නේ මොන වගේ ආකාරයෙන් ඉන්නේ? ඔබ ඇයි ස්වාමීන් වහන්සේ පසුපස යන්නේ? ආමේන්. හalleluya. ඔබ නැවතින අවස්ථාවේ ඔබට නැගිටින්න දෙවියන් වහන්සේ අද දවසේ කතා කරනවා සියුම්මඩි. හalleluya. ආමේන්. ඔබගේ හදවත දෙවියන් වහන්සේ විවර කරා. ඔබට හදවතට දැනෙනවා නම් අන් අයගේ දේ ඔබගේ සිතවලට දැනෙනවා නම් අන් අයගේ දේවල් ඔබ අද අයින් කරලා යේසුස් වහන්සේගේ දේවල් ඔබ වෙතට එන්න ඉඩ හරින්න. අන් අය ගැන බරක් ඇති කෙනෙක් වෙන්න. ස්වාමීන් වහන්සේට අන් අය ගැන බරක් ඇති වුණාගේ ඉස්සෙම වෙන්න. ආමේන්. එවැනි හදවතක් ස්වාමීන් වහන්සේ ඉන්න ගන්න. යා කරන දේ ඔබ කරන්න යන්න එපා. යා කරන දේට ඔබ පෙනී ඉඳලා ඒ කරන දේ යව ගලවන්න උත්සාහ කරන්න. ගෝලියෝ 11 දිනයි පවුල් තුමයි. ඊට පස්සේ ගෝලියෝ 74 දිනක ස්වාමීන් වහන්සේ තෝරගත්තා. මිය ඉඳලා ඒගොල්ලෝ කරන දේ අනිත් පැත්ත පෙන්නලා දුන්නා ස්වර්ගෙ වෙතට යන්න. අද ඔබ වුණා වෙලා තින්නේ යම් කෙනෙක් කරන දේ ඒක අනිත් පැත්ත සදාකාලික මොර පෙන්නන පිස තානාධිපති හැටියට කියන්නේ. ඔබ කවුද කතා කරන්නේ? කවුද ඔබ කතා කරන්නේ? සදාකාලික ජීවිතය ගැන. අපි හැමදාම යාඥා කරේ දෙන්න. ආමේන්. ඔඩොක්කු උතුරලා යන්න නෙමෙයි. දැනුකොත් අර මේවා නේද? අන්නාසිකොටු රබර් වතු අරව උතුරලා යන්න තමයි කිව්වේ. නේද? අර බෙන්නප්පුට එහෙම පැත්තට ගියා නම් මාළු වලවල. ඊව උතුරලා යන්න මාළු වැඩි වෙන්න හිම තමයි කිව්වේ. උතුරලා යන්න. අර මාළු කොටුවක් ගන්න. අර අන්නාසිකොටුවක් ගන්න තමයි ඉල්ලුවේ. අර රබර් වත්ත ගන්න. අර පැට් එක ගන්න තමයි ඉල්ලුවේ. මට අනේ කවුද බන්ට දෙන්න තීරණය කර ගැලවි
ස්වාමීන් වහන්සේ ඔබගේ විනිශ්චය කරන දවසේ මේ කතන්දරය අහනවා. ඔබ කිව්වත් නැතත් දෙවියන් වහන්සේ අහනවා. ඔබ කාටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි කියලා කතා කරේ කියලා. මේක අහනවාමයි. ආමේන්. මම වසන් කරන්න යනවා. මේක ඔබගේ ජීවිතේට කොටා ගන්න. ස්වාමීන් වහන්සේ ඔබට ඇයි ගැලවීම දුන්නේ? ඔබට ඇයි ගැලවීම දුන්නේ? යේසුස් වහන්සේ ආවේ මේ පොළවට යහපත් සුභාරංචියක් කියන්නේ. යේසුස් වහන්සේ කිව්වේ මොනවද? මම ආවේ දේව රාජ්‍ය සුභාරංචිය කතා කරන්න. වෙන කිසිම සුභාරංචියක් ගැන කතා කරන්න නෙමෙයි ආවේ. දේව රාජ්‍ය සුභාරංචිය කතා කරන්න. මේ දේව රාජ්‍ය සුභාරංචිය කතා කරද්දී උන්වහන්සේට හම්බුණාට පොරෙක්ව නැගිටුවා. අන්ධෙක් හම්බුණාට පෙනීම දුන්නා. බොහෝ රෝගී වෙන්න අයට සුවය දුන්නා. කතා කරේ දේව රාජ්‍ය සුභාරංචිය. අද යේසුස් වහන්සේ පිටගත් අයකින් බලාපොරොත්තු වෙන එකම දේව රාජ්‍ය සුභාරංචිය කතා කරන කෙනෙක්. ආමේන්. ඔබ කවදද මේ තැනට එන්නේ? දෙවියන් වහන්සේ සූදානම් ඔබගේ ජීවිතයට ආශිර්වාද කරන්න. ඔබගේ පෞල් ජීවිතයට ආශිර්වාද කරන්න. ඔබගේ කුඩාරම විශාල කරලා දෙන්න උන්වහන්සේ කුසල. ආමේන්. ඒකට ඔබගේ ජීවිතය දාරින්න. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ දේව රාජ්‍ය ගැන කතා කරන්න නම් අද ඔබට තානාපති කෙනෙක් හැටියට තියෙනවා නම් දේව රාජ්‍ය කතා කරන්න ප්‍රථමයෙන් උත්සාහ කරමු. දේව රාජ්‍ය කතා කරන්න. කී දෙනෙක් කාසද ඔබ උන්වහන්සේගේ මාලිගාව කියලා දැනගන්න? ආමේන්. ස්වාමීන් වහන්සේගේ මාලිගාව නම් දේව රාජ්‍ය ඔබ ළඟ තියෙනවා. පාවිච්චි කරන්න උත්සාහ කරන්න. හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට වටිනවා. පෞකාරය ආමේන්. දිදින්ද පාපේ ජීවත් වෙන කෙනා, රෝගී වෙන්න කෙනා, මරණාසන්න වෙන්න කෙනා ස්වාමීන් වහන්සේට දැන් වටිනවා. ඔබ ඊ අයගේ එකම පිහිටයි. ආමේන්. යේසුස් වහන්සේගේ පිහිටේ හැට යා යුතුමයි. ඔබ ළඟ ඒ පිහිට දෙවියන් වහන්සේ මුද්‍රා කරලා තියෙනවා. හලෙලූයා. ආමේන්. මෙතෙන් පටන් ඔබලා මගේ දාසියෝ නෙමෙයි. මගේ පුත්‍රයෝයි. මගේ පුත්‍රයෝ. මගේ තානාධිපතිවරයෝ. තවත් උඹලා වහල්කමේ දාසකමට මම කවදාකවත් උඹලාව යටහත් කරන්නේ නැහැ. මම උඹලා මුසවලා මම රාජ්‍ය සුභාරංචි මගේ දරුවෝ හැටියට තානාධිපති හැටියට මම තියාගන්නවා. කිදෙනෙක් කාසද මේ තැනට යන්නේ? ආමේන්. මගේ කන් වලට හැංගුණ මේ ස්වභාවීන් අය කතා කරලා කියලා තියනවා කියන දේව රාජ්‍ය සුභාරංචි. කුරුණ නැගිටලා තියෙනවා. අන්ධයන්ට පෙනීම දීලා තියෙනවා. හාලෙලූයා. මලුන් නැගිටලා තියෙනවා. බොහෝ භයංකාරව බැඳි වලින් බන්ධන වලින් හිර වෙලා තියෙන අයව නිදහස් කරලා තියෙනවා. මගේ දෙකම් වලට හැංගුණා. දෙවියන් වහන්සේගේ මතත් තියෙනවා. හාලෙලූයා. හාලෙලූයා. පේත්‍රස් පුදුම වුණා. පවුල් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා දැක්කම. හාලෙලූයා. පේත්‍රස් පුදුම වුණා. කොර්නෙලියස් ගෙදර උන්වහන්සේගේ සුභාරංචි කියලා අන්‍ය භාෂාවලින් කතා කරනවා දැක්කම පවුල් පුදුම වුණා. යුදෙවන්ට නැති ඇති ආශිර්වාදය කොහොමද අන්‍යජාතිකයන්ට ගියේ? යේසුස් වහන්සේ තරම් ප්‍රේමණීය දෙවියෙක් කියලා. අද මේ ප්‍රේමී බෙදන්නේ හැම කෙනෙකුට. වහල්ල ඉන්නව අයව නිදහස් කරන්න. ආමේන්. අපි දෙකටලා ස්වාමීන් වහන්සේ කරහස. මාව ඔබ වහන්සේ ගැනීම දෙන්න තෝරගත්තේ. ඇයි? මාව ගැලවීම මට දීලා තියෙන යේසුස්. මම මොකටද ආйти මේ ගැලවීම? මම ආйти මොකටද? මම නිකම්ද මැරලා යන්නද? නෑ. මම තානාධිපති කෙනෙකුට ගත්තා. ඔබේ ධර්මයේ කෙනෙක්ට මම වරන්ති. මම වෙනස් කරන්න ස්වාමීන් ජීවිතේ. අවංක වෙන්න ස්වාමීන් වහන්සේ. නැස විශ්වාසවන්ත වෙන්න.